කියලා කතා කරන්නේ ඇල්ඩිහයිඩ් හා කීටෝන ගැන. එතකොට අපි මේ වෙනකොටත් දන්නවා ඇල්ඩිහයිඩ් කියන්නේ මොනවද? කීටෝන කියන්නේ මොනවද කියලා. මේ ඇල්ඩිහයිඩ් කීටෝන කියන දෙවර්ගය මේ කාබොනයිල් කාණ්ඩයක් හරහා තමයි සම්බන්ධ වෙන්නේ. මේ කාබොනයිල් කාබන්ගේ එක පැත්තකට හයිඩ්‍රජන් කෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා නම් එයාට කියනවා අපි ඇල්ඩිහයිඩ් කියලා. දෙපැත්තටම R කාණ්ඩ සම්බන්ධ වෙලා නම් දෙපැත්තටම R කාණ්ඩ ඉන්නෝනේ අපි කියනවා කීටෝන කියලා. මේක එක පැත්තකට R ඉන්න පුළුවන්. ඕනනම් මේකේ දෙපැත්තටම හයිඩ්‍රජන් ඉන්නත් පුළුවන්. එහෙම හිටියොත් මෙයාට කියනවා ෆෝමැල්ඩිහයිඩ් කියලා. ෆෝමැල්ඩිහයිඩ්. කාබන් එක නම් මෙත් මේකටම කියනවා මෙතනැල්ඩිහයිඩ්. මේ නම දැනගන්න විශේෂයෙන්ම ඕනනම් අපි මේ කාණ්ඩයට බෙන්සීන් සම්බන්ධ වෙලා ඉන්නවා නම් කියනවා බෙන්සීන්ට ඇල්ඩිහයිඩ් කොටසක් බෙන්සැල්ඩිහයිඩ්. මෙතනට තව CH3 කොටසක් සම්බන්ධ වෙලා ඉන්න පුළුවන් R කාණ්ඩයේ විදිහට කාබන් දෙකයි ඒත් එතනැල්ඩිහයිඩ් කියලා ගන්න පුළුවන්. ඒතර කීටෝන වල ගත්තොත් එහෙම මේ R වෙනුවට බෙන්සීන් කොටස බැඳලා ඉන්නත් පුළුවන්. දෙපැත්තටම බෙන්සීන් කොටස් දෙකක් බැඳලා ඉන්න පුළුවන්. R වෙනුවට CH3 කොටසක් බැඳලා ඉන්න පුළුවන්. ඒතර R කියන්නේ අපි දන්නවා ඇල්කිල් කාණ්ඩ. ඇල්කිල් කාණ්ඩ කියන්නේ ඇල්කේනයකින් හයිඩ්‍රජන් කෙනෙක් ඉවත් වුණාම හැදෙන කොටස්. ඒ වගේම මේකට බෙන්සීල් කොටසුත් ගන්න පුළුවන්. ඒ කියන්නේ බෙන්සීන්ගෙන් හයිඩ්‍රජන් කෙනෙක් ඉවත් වුණාම ඇති වෙන කොටස. ඒ කියන්නේ මේ කොටසේ සූත්‍රයක් විදිහට ගත්තොත් C6යි H5යි. C6යි H6යි නම් තමයි බෙන්සීන් කියන්නේ. දැන් මේ බෙන්සීල් කොටසේ මේකටම කියනවා ඇරිල් කාණ්ඩයක් කියලා. ඇරිල් ඇල්කිල්. ඇල්කිල් කියන්නේ ඇල්කේනයෙන් හැදෙන R කාණ්ඩ. මේවා එතකොට ඇල්කිල් කාණ්ඩ. මේක ඇරිල් කාණ්ඩ. එහෙනම් ওই විදිහට තමයි ඇල්ඩිහයිඩ් කීටෝන ගැන ආරම්භය පැහැදිලි කිරීම වෙන්නේ. එහෙනම් අපි ඊළඟට බලමු ඇල්ඩිහයිඩ් කීටෝන සිලබස් එකේම හැදෙන විදි මොනවද කියලා. මේ වෙනකොටත් ඕගොල්ලෝ ඒ ටික ගැන ඉගෙනගෙන තියෙනවා. හරි. එහෙනම් ඊළඟට අපි කතා කරන්නේ ඇල්ඩිහයිඩ් හා කීටෝන නිපදවීම ගැන. සිලබස් එකේම ඇල්ඩිහයිඩ් කීටෝන හැදෙන විදි ගැන තමයි කතා කරන්න යන්නේ. මේවත් දැනට ඉගෙනගෙනම තියෙන කරුණු. එකක් ඇල්කොහොල වගේම පුළුවන්. අපි ඊයේ කතා කරා මේක. ඇල්කොහොල වල ප්‍රාථමික ඇල්කොහොල වලින් හැදෙන්නේ මොකක්ද? ප්‍රාථමික ඇල්කොහොල මගින් මේවට කෙටි ක්‍රමත් ඔක්කොම කියා දුන්න කටපාඩම් කරන්න ඕනේ නැති වෙන්න. අපි ගත්තොත් CH3 CH2OH ප්‍රාථමික කියන්නේ OH බැඳුණු කාබන්ට R කාණ්ඩ එකයි ඉන්නේ ප්‍රාථමික. මෙයාට PCC දැම්මොත් OH බැඳුණු කාබන්ගේ එක හයිඩ්‍රජන් කෙනෙක් තමයි OH වෙලා ඒ අතරින් ජලාණුවක් ගිහිල්ලා ඇල්ඩිහයිඩ් ලැබෙන්නේ. එහෙනම් PCC දැම්මොත් එන්නේ ඇල්ඩිහයිඩයක්. ප්‍රාථමික ඇල්කොහොලයකට ඇල්ඩිහයිඩ්. මේකට ප්‍රබල ඔක්සිකාරක ආම්ලික මාධ්‍යයේ පර්මැංගනේට් ඩයික්‍රොමේට වගේ දැම්මොත් එහෙම පර්මැංගනේට ඩයික්‍රොමේට දැම්මොත් එහෙම ඉන්නේ මොකද්ද? ඉන්න ඔක්කොම HOH වෙලා ඒ අතරින් ජලාණුවක් ගිහිල්ලා මොනවද වෙන්නේ? කාබොක්සිලික් අම්ල. එහෙනම් මේකෙන් හදාගන්න බෑ මොනවද? ඇල්ඩිහයිඩවත් කීටෝනවත්. ඒක මතක තියාගන්න. එහෙනම් දාන්න ඕනේ PCCම විතරයි. පිරිඩීනියම් ක්ලෝරෝෆ්‍රෝමේට්ම විතරයි. ආයේ ද්විතීයික ඇල්කොහොල ගත්තොත් ද්විතීයික ඇල්කොහොලේ කොහොමත් OH බැඳුණු කාබන්ට ඉන්නේ එක හයිඩ්‍රජන් කෙනයි. එක හයිඩ්‍රජන් කෙනයි. එහෙනම් PCC දැම්මත් එකයි ප්‍රබල ඔක්සිකාරක දැම්මත් එකයි ඉන්නේ එක හයිඩ්‍රජන් තමයි ඔක්සිකරණය වෙන්නේ. මතක් වුණාද ඒවා? ඊයේ කතා කරපු මේ නම් මෙයාගෙන් ලැබෙන්නේ කොහොමද? කීටෝන.
ෘතික මධ්‍යසාර ඔක්සිකරණය වෙන්නේ නැහැ. එහෙනම් ඔන්න එක විදියක්. තව අපි ඇල්ඩිහයිඩ් කීටෝන හදාගන්න විදියක් කතා කරලා තියෙනවා තියරි වලදී මුලදීම කතා කරා. මොකද්ද? ඇල්කයින් රසායනයේදී කතා කරා. ඇල්කයින වගේ හදාගන්න පුළුවන්. ඇල්කයින එක ඇල්ඩිහයිඩ් හදාගන්න පුළුවන් එකම එක අවස්ථාවයි තියෙන්නේ. ඒ එතයින් වලට මොනවද දාන්නේ මෙතන? Hg දාන දෙක ආයන තියෙන්න ඕනේ උත්ප්‍රේරක විදියට. ඊට පස්සේ සාන්ද්‍ර සල්ෆියුරික් ජලය තියෙන්න ඕනේ මාධ්‍ය. නැත්තම් කෙලින්ම තනක සල්ෆියුරික් දාන්න පුළුවන්. සාන්ද්‍ර සල්ෆියුරික් ජලය දැම්මහම මොකද්ද වෙන්නේ? ඔක්සිජන් පරමාණුක හයිඩ්‍රජන් දෙකකුයි සම්බන්ධ වෙනවා. මෙතනට අපි ගන්නවා මම ගන්න H1 එතන H2ක් එනවා. එතනට O එකක් එනවා. එහෙනම් මෙයාගෙන් විතරයි මොනවද? මෙයාගෙන් විතරයි ඇල්ඩිහයිඩ් ලැබෙන්නේ. අනෙක් සියලුම ඇල්කයින වගේ ලැබෙන්නේ මොනවද? කීටෝන. එහෙනම් මේ ටික ලියාගෙන ඉක්මනට තනියම ලියා ගන්න කීටෝන හැදෙන විදිය. මම කතා කරපු මේවා. එහෙනම් අපි දැන් කතා කරමු ඇල්ඩිහයිඩ් හා කීටෝන සිදු කරන ප්‍රතික්‍රියා. මේකෙත් මම යාන්ත්‍රණ කතා කරනවා. පොද යාන්ත්‍රණ ඔක්කොම කතා කරලා තියෙන දේ ප්‍රයෝජනේ ඕගොල්ලන්ට රචනා ප්‍රශ්න පත්‍රයේදී හොඳටම ලැබෙන දෙයක් හින්දා. පළවෙනියට මම කතා කරනවා SCN ආකලනය. ඒ කියන්නේ ඇල්ඩිහයිඩයක් හරි කීටෝනයක් හරි එක්ක SCN ප්‍රතික්‍රියා කරන විදිය. ඉතින් දන්නවා මේක හරිය ලේසි. ඇල්ඩිහයිඩයක් ගන්නම්ම මෙයාට SCN දැම්මොත් මොකද වෙන්නේ? SCN ගේ CN මෙතනට සම්බන්ධ වෙනවා H උඩට එනවා. හැබැයි මෙතන විශේෂ දෙයක් කතා කරන්න තියෙනවා. SCN කියන්නේ ඔයගොල්ලෝ දන්නවා දුබල අම්ලයක්. මෙයාගෙන් ලැබෙන CN මයිනස් සාන්ද්‍රණය අඩුයි. CN මෙතනට එනවා නැත්නම් මෙයා අස්ථායි අම්ලය. ඒකින්ද කරන්නේ මේ SCN හැදෙන කට්ටිය තමයි මිශ්‍ර කරන්නේ. මම අර ඊගේ ඔයගොල්ලන්ට HNO2 දාන්න බෑනේ මොකද HNO2 තුනක් එකතු වෙලා HNO3 NO ජලය හැදෙන හින්දා අපි කරේ NaNO2 HCl දාපු එක. ඒ වගේ මෙතන කරන්නේ CN හැදෙන කට්ටිය තමයි දාන්නේ. NaCN වලින් CN මයිනස් වෙනවා ආය අම්ලයක් දානවා. සල්ෆියුරික්. එහෙනම් CN හැදෙන කට්ටිය තමයි මිශ්‍ර කරන්නේ. දැන් බලමු අපි මේ ප්‍රතික්‍රියාවට අදාළව යාන්ත්‍රණය කොහොමද යාන්ත්‍රණය වෙන්නේ කියලා. මුලින්ම පෙන්වන්න ඕන මෙතනින් ඍණ කොටස. එතන කාබන් දාන ඔක්සිජන් ඍණ SCN ගේ විඝටනය පෙන්වන්න ඕන. SCN කියන්නේ දුබල කෙනේ. එහෙනම් ප්‍රත්‍යාවර්ත විඝටනය H+ CN මයිනස් හැදෙනවා. මෙයාට පුළුවන් ධන තැන් වලට පහර දෙන්න. ඒ කියන්නේ මෙයා කවුද? නියුක්ලියෝ ෆයිලය. ධන තැන් වලට පහර දෙන මේ ඍණ කොටස් වලට කියනවා අපි නියුක්ලියෝ ෆයිල කියලා. එතකොට එයා කාටද පහර දෙන්නේ? මෙන්න ඉන්නවා ඇල්ඩිහයිඩ්. මෙතන කාබන් ඩෙල්ටා ධන ඔක්සිජන් ඩෙල්ටා ඍණ. මේ ධන තැනට පහර දෙන්නේ නා කවුද? CN මයිනස්. එතකොට මේ බන්ධනේ එතනට කැඩෙනවා. ඒතර ඒකෙන් එන්නේ මොකක්ද? CH3CO මයිනස් CN සම්බන්ධ වුණා H. පැහැදිලිද? මෙතනට කවුද වෙන්නේ? මෙයා H+ ට ඉලෙක්ට්‍රෝන දීලා දායක බන්ධනයක් මගින් බැඳෙමින් හදනවා CH3COH HC. හරි ලේසි යාන්ත්‍රණය. දැන් යාන්ත්‍රණ හොඳටම හුරු වෙන්න ඕන. ද්‍රවණ දාගත්තා. දාන තැනට ඍණ පහර දෙද්දි එයාගේ දුර්වල ෆයි බන්ධනය කැඩෙනවා. එතනට H+ එනවා. එහෙනම් මේ ටික ලියාගෙන තනියම ඕගොල්ලෝ ලියන්න බලන්න කීටෝනයකට. මේ ටික ලියාගෙන කීටෝනයක් මම ලියන්නම්. මෙන්න මේ කීටෝනයට දැම්මහම SCN. එහෙම නැත්නම් NaCN සල්ෆියුරික් දැම්මහම ප්‍රතික්‍රියාවයි යාන්ත්‍රණය ඉක්මනට සම්පූර්ණ කරගන්න ලියාගෙන. ඒත් මේ විදියම තමයි CH3COH වෙනවා. CH3 තියෙනවා CN සම්බන්ධ. මේ ලියන්න හේතුවක් දාන්න මේ විදිහට දාන්නේ SCN අස්ථායි හින්දා තමයි අපි
මේ NaCN H2SO4 දාන්නේ. මේකේ යාන්ත්‍රණයක් ඉතින් වෙනස තියෙන්නේ මෙතන මේ විදිහටම CH3 වෙන එක විතරයි. මේ විදිහටම තමයි යාන්ත්‍රණය සිද්ධ වෙන්නේ. මෙතන තනියම ලියා ගන්න පුළුවන් කියලා මේ විකටනේ දැම්ම. මෙතන වෙනස තියෙන එකම මෙතන CH3 තියෙනවා. අනිත් එකේ විදියමයි. මේ යාන්ත්‍රණ වර්ගය මොකක්ද? නියුක්ලියෝෆිලික තමයි පහර දෙන්නේ. මෙතන කවුරුත් වෙනුවට නෙමෙයි දිත්ත බන්ධනයේ බින්දිලා එච්චලා මෙතන සම්බන්ධ වුණා. එහෙනම් දිත්ත බන්ධනයක් බින්දිලා කෙනෙක් සම්බන්ධ වෙනවා අපි කියන්නේ ඒකට ආකරණ ප්‍රතික්‍රියා කියලා. එහෙනම් මේකේ යාන්ත්‍රණය මොකක්ද? නියුක්ලියෝෆිලික ආකලන ප්‍රතික්‍රියාව. මේක නියුක්ලියෝෆිලික ආකලන ප්‍රතික්‍රියාව. පැහැදිලි නේද හොඳටම? හරි. එහෙනම් දෙවෙනි ප්‍රතික්‍රියාව දැන් අපි ඒක ඔයගොල්ලෝ ලියා ගන්න නෝට් එකේ මේ නියුක්ලියෝෆිලික ආකලන ප්‍රතික්‍රියාව කියලා සරුවත් දාලා ලියා ගන්න. එතනට මේ නියුක්ලියෝෆිලික ආකලන ප්‍රතික්‍රියාව. එහෙනම් පළවෙනි ප්‍රතික්‍රියාව හරි කතා කරා, යාන්ත්‍රණයක් කතා කරා. දෙවෙනි එක ඔයගොල්ලෝ තනියම කරන්න පුළුවන් එකක්. දෙවෙනි එකත් ග්‍රීනාඩ් ප්‍රතිකාරකයේ සමග. අපි ඊයේ කතා කරා මේක. සෙමිනා එකේ ඊයේ 3 වෙනි දවස් අද 4 වෙනි දවස් ග්‍රීනාඩ් ප්‍රතිකාරකයේ එක ඊයේ කතා කරා. එතකොට මම ගත්තොත් ඇල්ඩිහයිඩ් එක මම දෙන්නම් ග්‍රීනාඩ් ප්‍රතිකාරකයේ මෙන්න CH3 CH2 MgBr අපි මේ වෙනකොට උගන්ලා තියෙන රටාවත් එක්ක ඔයගොල්ලන්ට මේවා හරි පහසුවෙන් කරගන්න පුළුවන් වෙන්න ඕන. මේක වියලි ඊතර මාධ්‍යය යොදලා ජලය දැම්මොත් මොකද වෙන්නේ? ඊයේ කතා කර එක. මෙතන CH3 CH2 මෙතන සම්බන්ධ වෙනවා OH වෙනවා. මෙතන CH3 COH CH2 CH තනියම යාන්ත්‍රණය ලියන්න බලන්න. පියවර මුකුත් අඩු නොවෙන්න යාන්ත්‍රණය ඉක්මනට තනියම ලියන්න. මේ ඇල්ඩිහයිඩය ග්‍රීනාඩ් එක ප්‍රතික්‍රියාවට දාලා යාන්ත්‍රණය තනියම ලියන්න බලන්න. මොකද්ද මුලින්ම ලියන්නේ? මුලින්ම ලියන්න ඕනේ ග්‍රීනාඩ්ගෙන් නියුක්ලියෝෆයිලය ඇතිවන විදිහ. මෙයා විඝටනය වෙලා මෙතන එනවා CH3 CH2 නියුක්ලියෝෆයිලයයි MgBr ධන. ඊට පස්සේ මෙතන ඇල්ඩිහයිඩේ ඉන්නවා. ඇල්ඩිහයිඩේ ද්‍රවණ දාගන්න ධන ඍණ මේ ධන තැනට පහර දෙන්න එනවා CH3 CH2 නියුක්ලියෝෆයිලය. එයා මෙතනට පහර දෙද්දි මෙතනින් කැඩෙනවා. උඩ මෙතන CH3 CO මයිනස් වෙනවා. එතන H CH2 CH3 සම්බන්ධ වෙනවා. එතන ඍණ තැනට සම්බන්ධ වෙනවා. මෙතන ධන MgBr. ඊට පස්සේ අපි මේකට ජලය දැම්මහම ජල විච්ඡේදනයක් වෙනවා. ඒ කියන්නේ ජලය බිඳිලා ප්‍රතික්‍රියා වෙනවා HOH විදියට. එතනට H වෙනවා MgBr එක්ක OH යනවා. CH3 COH H CH2 CH3 ලැබෙනවා. අතුරු ඵලය විදියට MgBr OH එක ලැබෙනවා. දැන් මේ ටිකක් ලියාගෙන තනියම ලියන්න මේ කීටෝනය මේ CH3 CO CH3 කීටෝනය ග්‍රීනාඩ් ප්‍රතිකාරකය එක්ක ප්‍රතික්‍රියාවට ලියන්න. ප්‍රතික්‍රියාව ලියලා සම්පූර්ණ කරගෙන යාන්ත්‍රණයත් ඉක්මනට තනියම ලියන්න. එතකොට මෙතන OH වෙනවා. මෙතන CH2 CH3 සම්බන්ධ වෙනවා. ලියා ගන්න පුළුවන් නේද? එහෙනම් මේ යාන්ත්‍රණයත් මොකක්ද? මේකෙ සිද්ධ වෙන්නේ නියුක්ලියෝෆිලික ආකලන ප්‍රතික්‍රියාව. නියුක්ලියෝෆිලික ආකලන ප්‍රතික්‍රියාව. මම ඊළඟට කතා කරන්න යන්නේ සුවිශේෂී දෙයක් ගැන. ඊළඟට කතා කරන්න දැන් මේ ඇල්ඩිහයිඩ් කීටෝන දැක්කේ නියුක්ලියෝෆිලික ආකලන ප්‍රතික්‍රියා. මේ නියුක්ලියෝෆිලික ආකලන ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙන පිළිවෙලට ඔයගොල්ලෝ සකසන්න බලන්න. මෙම සංයෝග නියුක්ලියෝෆිලික ආකලන ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය
දක්වන ආපලන ශීඝ්‍රතාවය වැඩි වන අණු පිළිවෙලට සකස් කරන්න මම ප්‍රශ්නයක් දෙන්න. මම සංයෝග ටිකක් ලියනවා. ඒ සංයෝගය තමයි CH3 B ඉක්මනට මට උත්තරේ දාන්න බලන්න මේ ශීඝ්‍රතාවය වැඩි වෙන අණු පිළිවෙල ABCD වලින් දාන්න බලන්න. ABCD වලින් උත්තරේ දාන්න ඉක්මනට. මෙතන නියුක්ලියෝෆිලික ආකලනයක් නම් මෙතන ධනට තමයි මේ එන නියුක්ලියෝෆයිල් අපි ගත්ත FCN ආකලනය ග්‍රීනාඩ් ගුණත් ඍණ කෙනෙක් හෝ එකසර වලින් මෙතන පහර දෙන්නේ. පහර දීම වේගවත් වෙන්නේ. ආකලන ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙන හොඳට පහර දෙනවා නම්. මේ පහර දීම වැඩි වෙන්නේ මොන වුණොත්ද? මේ ඩෙල්ටා ධන ආරෝපණය විශාල වුණොත්. මේ ඩෙල්ටා ධන විශාල වෙන්න තමයි නියුක්ලියෝෆිලික ආකලන ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ. එහෙනම් මේක වැඩි වෙන්නේ කොහොමද? මේ ඩෙල්ටා කාබන්ගේ මේ කාබන් අයල් කාබන් මෙයාට අපි කියන්නේ කාබන් මෙහි කාබන් මත ඩෙල්ටා ධන ද්‍රවණය විශාල වෙනකොට තමයි විශාල වන විට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ. ඉතින් R කාණ්ඩ කියන්නේ ඉලෙක්ට්‍රෝන විකර්ෂක. ඉලෙක්ට්‍රෝන මෙහෙට තල්ලු කරාම මොකද වෙන්නේ? මේ ඩෙල්ටා ධන ද්‍රව්‍ය කුඩා වෙනවා. ඇයි දෙපැත්තෙම විකර්ෂණය කරනවනේ. පැහැදිලිද? මෙතන විකර්ෂණයක් නැහැ. එහෙනම් මේකේ තමයි ඩෙල්ටා ධන විශාලම. එහෙනම් B තමයි ශීඝ්‍රතාවය වැඩිම. ෆෝමැල්ඩිහයිඩ් තමයි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩිම. ඕනම නියුක්ලියෝෆිලික ආකලන ප්‍රතික්‍රියාවක්. මොකද හයිඩ්‍රජන් ඉන්නේ විකර්ෂණයක් නැහැ. මෙතන මෙන්න R කාණ්ඩ 3ක් ඉන්න තැනකින් විකර්ෂණය ගොඩක් වැඩි. මෙතන බෙන්සීන්ගෙන් මේ 3කටත් වඩා බෙන්සීන්ගෙන් සිද්ධ වෙන විකර්ෂණය වැඩි. එහෙනම් ශීඝ්‍රතාවය අඩුම වෙන්නේ විකර්ෂණය වැඩිම. D. ඊට පස්සේ P. ඊට පස්සේ එක R කාණ්ඩ දෙකකින් සිද්ධ වෙන ඝර්ෂණයක් තියෙනවා. දැන් ඊළඟට A ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩිම වෙන්නේ B වල. පැහැදිලිද? මේක මම තව කතා කරනවා. මේක ඉස්සරහට තව කතා කරත හැකි ඕතෝ පැරාමීටර් යොමුකාරක බවටත් දාලා. ඒ කියන්නේ පේපර්ස් වල කතා කරමු සිලබස් එකෙන්ම මුළු සිලබස් එකේම දැනුම යොදාගෙන කොහොමද කාබෝකැටයන් ස්ථායීතාවයක් එක්ක යන්නේ. මෙතන කාබෝකැටයන් ස්ථායීතාවය ප්‍රතිවිරුද්ධ දෙන්නේ. කාබෝකැටයන් යාන්ත්‍රණයේ අතරමැද කාබන් ධන කෙනෙක් හැදුණා නම් මේ විකර්ෂණය වැඩි වෙද්දි ධන ආරෝපණය අඩු වෙන හින්දා එතන ශීඝ්‍රතාවය වැඩි වුණා. පැහැදිලිද? අපි කතා කරපු ඇල්කීන වල යාන්ත්‍රණවල ඇල්කොහොල වල අතරමැද කාබන් ධන හැදෙනවා. ඒ හින්දායි ඒ ධන ආරෝපණය විශාල වෙනකොට අස්ථායි වෙන්නේ. ඒවයි R කාණ්ඩ විකර්ෂණය වැඩි වෙනවත් එක්කම තමයි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වුනේ. අපි කිව්වේ ත්‍ෘතික කාබෝකැටයන් තමයි ප්‍රතික්‍රියාශීලීත්වය වැඩිම කියලා. නමුත් මෙතන වෙන්නේ මේ නියුක්ලියෝෆයිලේ පහර දෙන්න පුළුවන් වෙන්නේ හොඳට මේ ආරෝපණය විශාල වුණොත්. මේ ආරෝපණය වැඩි වෙන්න තමයි ස්ථායීතාවය වැඩි වෙන්නේ සංයෝගී. එතකොට මේකට අදාළ නම් ඒ විකර්ෂණයක් නැතිව කෙනාගේ තමයි ඩෙල්ටා ධන වැඩිම වෙන්නේ. ආය පාරක් කියලා දෙන්නම් හොඳට අහගන්න. මෙතන නියුක්ලියෝෆිලික ආකලන කරද්දී ඍණ කෙනෙක්නේ මෙතනට පහර දෙන්නේ. මේ කාබන්ට පහර දෙනවා Cn- ගේ එකසර වලින් තමයි මෙතනට පහර දෙන්නේ.
එතකොට මේ පහර දීම වැඩි වෙන්නේ මොන වුණොත් මේ ඩෙල්ටා ධන ආරෝපණය විශාල වෙන්න තමයි පහර දීම වැඩි වෙන්නේ. ආර කාණ්ඩ කියන්නේ ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කරනවා. කියන්නේ මෙයා ඉලෙක්ට්‍රෝන මේ දෙසට තල්ලු කරනවා. P ඩෙල්ටා ධන දෙසට. එතකොට මොකද වෙන්නේ? මෙතන තියෙන ඩෙල්ටා ධන ආරෝපණය අඩු වෙනවා. එතකොට ප්‍රතික්‍රියාශීලතාවය අඩු වෙන එක වෙන්නේ. මේ ආරෝපණය හොඳට විශාලව තිබ්බොත් තමයි හොඳට නියුක්ලියෝෆයිලයට පහර දෙන්න පුළුවන් වෙන්නේ. මොකද නියුක්ලියෝෆයිල එකසර වලින් පහර දෙන්නේ. පින වලින්. එහෙනම් මෙතන විකර්ෂණයක් තියෙනවා. මෙතන කිසිම විකර්ෂණයක් නැහැ. එහෙනම් මේ සංයෝගය තමයි ප්‍රතික්‍රියාශීලීත්වය වැඩිම. ඇයි? මේ ඩෙල්ටා ධන ද්‍රවණය හොඳටම විශාලයි. මෙතන මේ ආර කාණ්ඩයේ විශාලත්වය වැඩි. ආර කාණ්ඩය හොඳටම විශාල වෙනවා කියන්නේ ඒකේ විකර්ෂණය මේ එක CH3 කෙනෙක්ගෙන් ඇති කරන විකර්ෂණයට වඩා වැඩි වෙනවා. බෙන්සීන් කෙනෙක්ගෙන් ඇති කරන විකර්ෂණය හොඳටම වැඩි මේ ආර කාණ්ඩවල ඇල්කිල් කාණ්ඩ වලට වඩා බෙන්සීන් ලයින් ඇති කරන විකර්ෂණය හොඳටම වැඩි. එහෙනම් මේකේ විකර්ෂණය හොඳටම වැඩි කියන්නේ මෙතන තමයි ඩෙල්ටා ධන ද්‍රවණය කුඩාම වෙන්නේ. ඒ කියන්නේ නියුක්ලියෝෆිලික ආකලන ප්‍රතික්‍රියාශීලතාවය අඩුම වෙන්නේ මෙයාගේ. මේකේ ප්‍රතිවිරුද්ධ දේ තමයි අපි කලින් කතා කරපු යාන්ත්‍රවල තිබ්බ සමහරක් අයගේ කාබෝ කැටාය හැදුනා. කාබන් ධන. ඒවයි නම් ස්ථායි වුණේ මේ ධන ආරෝපණය අඩු වෙන්න තමයි ස්ථායිතාවය වැඩි වුණේ. ඒවයි ආර් කාණ්ඩ බෙන්සීන්ල වැදලා තිබ්බොත් විකර්ෂණය වැඩි වෙන හින්දා ධන ආරෝපණය අඩු වෙන හින්දා තමයි ස්ථායි වුණේ. පැහැදිලිද? ඊළඟට කතා කරන්න යන්නේ තුන්වන ප්‍රතික්‍රියාව. අපි දැන් කතා කරා දෙකක් SCN ආකලනය ග්‍රීනාඩ් එක්ක ප්‍රතික්‍රියාව කතා කරා. ඊළඟට අපි කතා කරමු ප්‍රාථමික ඇමීන සමග. ප්‍රාථමික ඇමීන ආකලනයක්ම තමයි ඒක. මම මෙහෙම ගන්නම්කෝ. මෙන්න ඇල්ඩිහයිඩේ ඉන්නවා. මේක නම් ප්‍රාථමික ඇමීනයක් තමයි. ප්‍රාථමික ඇමීනයක් කියන්නේ ඇයි? ඇමීන වර්ග කරන්නේ ඇමෝනියා පදනම් කරගෙන. මේක ප්‍රාථමික ඇමීනයක් වෙන්නේ නයිට්‍රජන්ට ආර කාණ්ඩ එකක් ඉන්නවා. එහෙනම් ඊතුරු දෙකම බන්ධන තුන සම්පූර්ණ වෙන්නේ හයිඩ්‍රජන්. මේක ප්‍රාථමික ඇමීන. මේ නයිට්‍රජන්ට ආර කාණ්ඩ දෙකයි නම් මේක ද්විතීයික ඇමීනයක්. එතකොට එක හයිඩ්‍රජන් කෙනා ඉන්නේ. නයිට්‍රජන්ට ආර කාණ්ඩ තුනක් බැඳලා ඉන්නවනම් තෘතීයික ඇමීනයක්. මොකද ඇමීන වර්ග කරන්නේ ප්‍රාථමික ද්විතීයික තෘතීයික කියලා. ප්‍රාථමික ඇමීන කියන්නේ RNA. පැහැදිලි නේද? ඒක ඇමීනයටත් අපි කතා කරනවා. මෙතනදිත් මතක් කරගෙන යනවා. දැන් මම මොන ගන්නවා CH3 CH2 NH. මෙයා එක්ක ප්‍රතික්‍රියාව හරිය ලේසි. මෙන්න මෙහෙම වෙන්නේ. CO මම මේ පැත්තට හරවලා ලිව්වා. H එකයි CH3 ඉන්නවා. මේකෙත් NH2 මේ පැත්තට හරවලා ලියනවා. CH2 CH3 ඉන්නවා. මේ දෙක අතර ප්‍රතික්‍රියාවේදී වෙන්නේ මේ O එක මෙතන H එකත් එක්ක යනවා. ජලයේ විදියට ඉවත් වෙනවා. එතකොට එන්නේ මොකද්ද? CH3 CH කාබන් ද්විත්ව බන්ධන N CH2 CH. විශේෂ අවස්ථාවක් කාබන් නයිට්‍රජන් අතර ද්විත්ව බන්ධනයක් තියෙන සංයෝගයක් ලැබෙනවා. මේක පරිවර්තන වලදී ඉතාමත් වැදගත්. පරිවර්තනයක කාබන් ද්විත්ව බන්ධන N තියෙනවා නම් මතක් වෙන්න ඕනේ මේ දෙන්න එකතු. එස්තර බන්ධනයක් තියෙනවා නම් ලැබෙන ඵලයක මතක් වෙන්න ඕනේ කාබොක්සිලික් කෙනෙකුයි ඇල්කොහොල් එකකුයි ප්‍රතික්‍රියා කරලා තමයි හැදෙන්නේ. පැහැදිලිද? දැන් මෙතන කාබන් ද්විත්ව බන්ධන N තියෙනවා නම් මේ කාබන් ද්විත්ව බන්ධන N තියෙන සංයෝග වලට කියනවා ඉමයින් කියලා. ඉමයින්. ඒතර මේකේ කීටෝනයක් තිබ්බත් මේ විදියමයි. මේකට අපි ප්‍රාථමික ඇමීනය දැම්මහම NH2 ගේ H දෙකත් එක්ක මේ O ගියාම එතන ද්විත්ව බන්ධනයකින් බැඳෙනවා කාබන් නයිට්‍රජන් CH3 කොටස් දෙකයි එතන CH2 CH මේ මයින කියන සංයෝගය තමයි ලැබෙන්නේ. කාබන් ද්විත්ව බන්ධනයකින් නයිට්‍රජන් එක්ක සම්බන්ධ වෙන අවස්ථාවෙන් විශේෂයෙන් අපිට ඒක මතක තියාගන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් තියාගන්න ඉක්මනට අපි ඊළඟට කතා කරමු මේකේ යාන්ත්‍රණය.
මේකේ යාන්ත්‍රණයේ විශේෂ යාන්ත්‍රණයක් තියෙනවා. එහෙනම් අපි මේකේ මම කතා කරනවා යාන්ත්‍රණය ගැන. මේකට අදාළ යාන්ත්‍රණය තමයි කතා කරන්නේ. මොකක්ද වෙනවේ? එතන කාබන් ඩෙල්ටා ගන්න ඔක්සිජන් ඩෙල්ටා රින්. මෙතනට ඉතින් ආකලනයක් වෙන එකක් තමයි ඇත්ත නියුක්ලියර් ෆයිල් එක. නියුක්ලියර් ෆයිල් එක කවුද? CH3 CH2 NH2 ගේ නයිට්‍රජන් මත ඉන්න එක සරේවල. මොකක්ද වෙන්නේ එහෙනම්? මෙයා එතනට පහර දෙනවා. ඒතර මේ බන්ධනය කැඩෙනවා. හොඳට බලා ගන්න. ඒතර එන්නේ CH3 C එතන O මයිනස් වෙනවා. මම මේ H පල්ලෙහාට දාලා ලියනවා. මේ කොටස දිගින්ද මෙතනට සම්බන්ධ කරලා ලියනවා. එතන යාට ඉන්නේ නයිට්‍රජන් හයිඩ්‍රජන් දෙකයි CH2 CH මෙතන නයිට්‍රජන්ට දාන වෙනවා. පැහැදිලි නේද? කොහොම එකක් තමයි එන්නේ. විද්‍යුත් ඍණ නයිට්‍රජන් මත ධන පැවතීම අස්ථාහින්ද මේ හයිඩ්‍රජන් කැඩිලා H+ විදියට ඉවත් වෙනවා. මේ බන්ධනයේ නයිට්‍රජන් මත ධන නැති කරන්න මෙතන ඉන්න හයිඩ්‍රජන් ළඟ එක්කෙනෙක් ඉවත් වෙලා H+ විදියට ඉවත් වෙනවා. ඒ H+ සම්බන්ධ වෙනවා මෙතන O- එක. එතකොට එන්නේ කොහොමද? CH3 මෙතනින් ගිය H+ මෙතනට එනවා. මෙතන OH වෙනවා. මෙතන H N H CH2 මෙහෙම කෙනෙක් හැදෙනවා. ඊට පස්සේ වෙන්නේ මොකද්ද? ඊට පස්සේ මේ හයිඩ්‍රජන් ඉවත් වෙනවා මේ OH එක ජලයේ විදියට. ඒක වෙන්නේ මෙයා මේ බන්ධනය මෙතනට කඩනවා. ඒතකොට කාබන්ගේ බන්ධන පහක් වෙනවා. මෙයා මේ OH ඉවත් කරනවා. ඒතර මෙතනින් H+ ගියා, මෙතනින් OH- ගියා. ඒ දෙන්න ජලයේ විදියට ඉවත් වෙනවා. මෙතන ද්විත්ව බන්ධනයක් වෙනවා. ඒතර ලැබෙන්නේ CH3 CH ද්විත්ව බන්ධන N CH2 CH ටිකක් වෙනස් යාන්ත්‍රණයක්. ආය බලාගන්න. මුලින්ම නියුක්ලියර් ෆයිල් එක විදිහට පහර දෙනවා. ඒක කැඩෙනවා. නයිට්‍රජන් මත ධන ආරෝපණයක් එනවා. විද්‍යුත් ඍණ නයිට්‍රජන් මත ධන ආරෝපණයක් එන මෙතන දායක බන්ධනයක් මගින් මැදුනේ. නයිට්‍රජන්ගේ බන්ධන 4යි ඉලෙක්ට්‍රෝන 8 හරි. ධන ආවහම අෂ්ටක නියමයට ආරක්ෂා කරගත හැකියි. ඊට පස්සේ මේ ධන නැති කරන්න H+ විදියට මේ හයිඩ්‍රජන් ඉවත් වෙන බන්ධනයක් කඩලා ඉලෙක්ට්‍රෝන මෙයාට දීලා. ඒතර මේ H+ වෙනවා මෙතනට. ඊට පස්සේ මේ HOH එක යනවා. ඒ යන්නේ මේ බන්ධනය මෙතනට කඩලා. ඒතකොට මෙතන බන්ධන 5ක් වෙන හින්දා මේ OH සම්බන්ධලා ඉන්න බන්ධනය කැඩෙනවා. OH-යි H-යි ජලයේ විදියට ඉවත් වෙනවා. අවසානයේට මේ විදියට කාබන් නයිට්‍රජන් අතර ද්විත්ව බන්ධනයක් තියෙන ඉමයින කියන සංයෝගය ලැබෙනවා. මේකේ යාන්ත්‍රණය මොකද්ද? මෙතන උනේ මොකද්ද? නියුක්ලියෝෆිලික ආකලනය. මෙතන යාන්ත්‍රණ දෙකක එකතුවක් තියෙනවා. මෙන්න නියුක්ලියෝෆිලික ආකලනයක්, මෙන්න ජල අණුවක් ඉවත් වුණා. එහෙනම් මෙතන යාන්ත්‍රණ දෙකක් තියෙනවා. මෙහි නියුක්ලියෝෆිලික ආකලනයකුයි ඉවත් වීමේ යාන්ත්‍රණයකුයි යාන්ත්‍රණ දෙකක් එකතුවෙන් තමයි සිද්ධ වෙන්නේ. මෙහි නියුක්ලියෝෆිලික ආකලනයක් හා ඉවත් වීමේ යාන්ත්‍රණයක් ඇත. අපි කොහොමද සිලබස් එකේ මේ යාන්ත්‍රණ ටික එක දවසක ඔක්කොම කතා කරනවා. එදාට කතා කරන්න කලින් එකින් එකට වෙන වෙනමත් කතා කරලා තියෙන්න ඕන. මොකද මේ ටික එක දවසක කතා කරන්න ගියොත් එimhe ඔලුවට නැත්නම් වැඩි වෙනවා, අමාරු වෙනවා. පැහැදිලිමද ඉන්නේ? තේරෙනවද එහෙනම් මෙතන නියුක්ලියෝෆිලික ආකලනයකුයි ඉවත් වීමකුයි දෙකම තියෙනවා. ආකලනය ඉවත් වීම. ඊට ඕනේ කරලා ඉවත් ඔය විදියම තමයි ඉන්නේ. එහෙනම් ඊළඟට මම විශේෂ දෙයකට යනවා. බ්‍රේඩි ප්‍රතිකාරකය සමග ප්‍රතික්‍රියාව ඇල්ඩිහයිඩ් හා කීටෝන. මොකද්ද මේ බ්‍රේඩි ප්‍රතිකාරකය කියන්නේ? බ්‍රේඩි ප්‍රතිකාරකය මේක ඇල්ඩිහයිඩ් හා කීටෝන අනෙක් සංයෝග වලින් වෙන් කර හඳුනා ගන්න යොදා ගන්න දෙයක්. මේක ඇල්ඩිහයිඩ් හා කීටෝන
අනෙකුත් සංයෝග වලින් වෙන්කර හඳුනා ගැනීමට යොදා ගැනේ. හැබැයි මේ දෙක එකිනෙකින් වෙන්කර හඳුනා ගන්න බෑ. මේ දෙක ඇල්ඩිහයිඩයි කීටෝනයි වෙන්කර හඳුනා ගන්න බෑ. ඒ දෙන්න වෙන කට්ටියකින් වෙන්කර හඳුනා ගන්න පුළුවන්. මොකද ඇල්ඩිහයිඩ කීටෝන බ්‍රේඩිත් එක්ක කහ පාටට උරු නැත්නම් කහ තැඹිලි අවක්ෂේපයක් හදනවා. මෙය සමග නැත්නම් අපි ගමුකෝ ඇල්ඩිහයිඩ හා කීටෝන සමග ඇල්ඩිහයිඩ හා කීටෝන සමග බ්‍රේඩි ප්‍රතිකාරකය කහ හෝ තැඹිලි අවක්ෂේපයක් සාදයි. ඒ දෙයින් තමයි හඳුනගන්නේ. ඒ දේ සිද්ධ කරන්නේ ඇල්ඩිහයිඩයි කීටෝනයි විතරයි. පැහැදිලිද? දැන් මේ බ්‍රේඩි ප්‍රතිකාරකයේ නම තමයි 2,4 ඩයිනයිට්‍රෝෆෙනිල් හයිඩ්‍රොක්සි. 2,4 ඩයිනයිට්‍රෝෆෙනිල් හයිඩ්‍රසීන්. මම කොහොම එකපාර කියන්නේ නැතුව පොඩි වෙනස් විදියකට කියා දෙන්නම්කෝ. ඕගොල්ලෝ දන්නවා හයිඩ්‍රසීන්. හයිඩ්‍රසීන් අපට ඇවිල්ලා තියෙනවා කලින් ඉනෝගනික් වල. හයිඩ්‍රසීන් කියන්නේ කවුද? N2H4. හයිඩ්‍රසීන් කියන්නේ මෙන්න මේ වගේ කෙනෙක්. නයිට්‍රජන්ගේ ඔක්සිකරණය යටතේදී මේකේ කියන්නේ. මෙයා ෆෙනිල් හයිඩ්‍රසීන් වෙන්නේ මොන වුණොත්ද? ෆෙනිල් හයිඩ්‍රසීන් වෙන්නේ හයිඩ්‍රජන් වෙනකොට ෆෙනිල් කාණ්ඩයක්. ෆෙනිල් කියන්නේ මේ බෙන්සීන්ටම තමයි. ෆෙනිල් කියන්නේ බෙන්සීන් කොටසක්ම තමයි. නේ බෙන්සිල් කාණ්ඩයක් සම්බන්ධ නම් වෙන්නේ කොහොමද? NH මෙන්න ෆෙනිල් හයිඩ්‍රසීන්. දෙක හතර තැන් වලට මේ මුලින්ම සම්බන්ධන එකට තමයි අංක 1 දෙන්නේ. එන 1 2 3 4 5 6. එහෙනම් දෙක හතර තැන් වලට නයිට්‍රෝ කාණ්ඩ සම්බන්ධ වෙනත් අපි කියනවා 2,4 ඩයිනයිට්‍රෝෆෙනිල් හයිඩ්‍රසීන්. එයාට තමයි 2,4D කියන්නේ. මෙයාටම තමයි 2,4Dටම තමයි අපි බ්‍රේඩි ප්‍රතිකාරකය කියන්නේ. එහෙනම් බ්‍රේඩි ප්‍රතිකාරකය කියන මොන වගේද? මෙයාගෙම ෆෙනිල් හයිඩ්‍රසීන් ඉන්න ඕන. මෙයාගෙම දෙක හතර තැන් වලට NO2 කොටස් සම්බන්ධ වෙලා නම් මෙන්න මෙයා තමයි බ්‍රේඩි ප්‍රතිකාරකය කියන්නේ. පැහැදිලි වුණා නේද? බ්‍රේඩි ප්‍රතිකාරකය කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා. ඉතින් ඇල්ඩිහයිඩයක් හරි කීටෝනයක් හරි මෙයාට දැම්මොත් මොකද වෙන්නේ? ඇල්ඩිහයිඩේ ඉන්න CO කොටස තියෙනවා. මොන ඇල්ඩිහයිඩේ? මෙතන ඉන්නවා කෙලවරේ NH2 NH NO2 කොටස් දෙක හතර තැන් වලට. මොකද වෙන්නේ? මේ H2 යනවා O1 අර කලින් හැදුණු ඉමායින වගේම සංයෝගයක් තමයි ලැබෙන්නේ. මොකක්ද වෙන්නේ? CH3 CH දිත්ත බන්ධන NH බෙන්සීන්ට දෙක හතර තැන් වලට NO2 කොටස්. පැහැදිලිද? කොහොම කෙනෙක් තමයි ලැබෙන්නේ. එතකොට මෙන්න මේ ලැබෙන කෙනා තමයි අර කහ තැඹිලි අවක්ෂේපය. මෙයා තමයි කහ තැඹිලි අවක්ෂේපය. දැන් මං හිතනවා ඔයගොල්ලෝ තනියම යාන්ත්‍රණය ලියන්න පුළුවන්. මොකද අපි ලිව්ව ප්‍රාථමික ඇමීනයකට ඒ යාන්ත්‍රණය වගේම තමයි. මෙතන NO2 ගේ නයිට්‍රජන් මත ඉන්න එකසර වලින් පහර දීම වෙලා යාන්ත්‍රණය සිද්ධ වෙනවා. එහෙනම් මේ ටික ලියාගෙන තනියම
මේ බ්‍රේඩි ප්‍රතිකාරකයේ ඇල්ඩිහයිඩ් කීටෝන වලට අදාළ යාන්ත්‍රණයක් ලියන්න. සිලබස් එකේ නැහැ. හැබැයි එන්න පුළුවන් ඒවා ප්‍රශ්න විදියට. මොකද ඔයගොල්ලන්ට පේනවා ප්‍රාථමික ඇමිනත් එක්ක පුළුවන් නම් ඒ විදියම දෙයක් නෙමෙයි මෙතන වෙන්නේ. බ්‍රේඩි ප්‍රතිකාරකයේ මේ හැදෙන ඵලයක් මතක තියාගන්න. හරි ලේසි. අර කලින් ප්‍රතික්‍රියාව වගේම තමයි ප්‍රාථමික ඇමිනත් එක්ක සිද්ධ කරන්නේ. දැනගන්න. එතකොට මේකේ ආන්ත්‍රණය අපි ගත්තොත් එහෙම මොන මං ගන්නම්කෝ ඇල්ඩිහයිඩ් මෙයාට පහර දෙන්න ඉන්නේ කවුද? බ්‍රේඩි. බ්‍රේඩිගේ ඉන්නවා NH2 මෙයාවත් ඉන්න එකසර. මෙයා නෙමෙයි මේ කෙලවර එක්කෙනා පහර දෙන්නේ. එතන NO2 කොටස් දෙකක්. මෙයා වෙනදට පහර දෙද්දි මෙයා කැඩෙනවා. එතනින් එන්නේ මොන වගේ කෙනෙක්ද බලන්න. CH3CO මයිනස් වෙනවා. මම මේ H එක පහරට ගන්නවා. H2යි එහෙම කෙනෙක් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙතනින් H+ ඉවත් වෙනවා. මොකද නයිට්‍රජන් වල ධනාරෝපණය නැති වෙන්න. මේ ඉවත් වෙන H+ කරන්නේ එතනට සම්බන්ධ වෙනවා. එතකොට එන්නේ CH3COH NH ඊට පස්සේ ජලාණුවක් ඉවත් වෙනවා. ඉවත් වෙන්නේ කොහොමද? මේක මෙතනට කැඩෙනවා. ඉවත්. එතනින් ලැබෙනවා CH3 CH බන්ධන NH NO2 එනවා. පැහැදිලිද? මේක කීටෝනයක් වුණත් මේ විදියමනේ. ඔන්න තනියම කීටෝනයක් ඔයගොල්ලෝ කරගන්නත් තියන්න. කීටෝනයක් වුණා නම් වෙනස තියෙන්නේ මෙතන CH3 වෙන. ඔය විදියම තමයි ආන්තරණය. කීටෝනයක් වුණා. එහෙනම් ඇල්ඩිහයිඩ් කීටෝන අනිකුත් සංයෝග වලින් වෙන් කර හඳුනා ගැනීම පරීක්ෂණයක් විදිහට මේක යොදා ගන්න පුළුවන්. කතා කරන්නේ ඊළඟ ප්‍රතික්‍රියාව අංකේ දාලා ලියා ගන්න. ඇල්ඩිහයිඩ් හා කීටෝන ඔක්සිකරණය. මොන මං ගන්නවා ඇල්ඩිහයිඩයක් H ඉන්න හින්දා මේගොල්ලන්ට දැම්මොත් ඔක්සිහරණය වෙන කට්ටිය. ආම්ලික මාධ්‍ය පර්මැංගනේට දැම්මොත් එහෙම මොකද වෙන්නේ? පර්මැංගනේට්ගේ දම් පාට නැති වෙනවා. මෙයා එම්ෙන් ධන දෙක බවට පත් වෙනවා. ඔක්සිහරණය වෙනවා. ලාරෝ සවර්ණ බවට නේද? මෙයා මොකද වෙන්නේ? HOH වෙනවා. ඔක්සිකරණය කියන්නේ ඉන්න හයිඩ්‍රජන් වල OH වෙනවා. එහෙනම් මේ ඇල්ඩිහයිඩ් මොකද වෙන්නේ? කාබොක්සිලික් බවට ඔක්සිකරණය වෙනවා. එහෙනම් පර්මැංගනේට් දැම්මොත් පර්මැංගනේට් වල දම් පාට ආවරණ කරන්න පුළුවන්. කාටද? ඇල්ඩිහයිඩ් වල. මේකම ඉතින් කරනවා PCC පිරිඩීනියම් ක්ලෝරෝබ්‍රෝමේට්. H එකක් ඉන්න H OH කරතනේ. ආය ආම්ලික මාධ්‍යයේ ඩයික්‍රොමේට දාලත් මේක පුළුවන්. ෆැමිලි පාට ඩයික්‍රොමේටය පොළ පාටටපත් වෙනවා CR ධන 3. මේ නිරීක්ෂණයෙන් වෙන් කර හඳුනා ගන්න පුළුවන් එහෙනම් අපිට. පර්මැංගනේට් දැම්මම ඇල්ඩිහයිඩ් එකට පර්මැංගනේට්ගේ දම් පාට ලාරෝ සවර්ණ වෙනවා. ඩයික්‍රොමේට් දැම්මොත් එයාගේ ෆැමිලි පාට පොළ පාට වලටපත් වෙනවා. ඔක්සිකරණ ඔක්සිහරණ ප්‍රතික්‍රියා සිද්ධ කරනවා. හැබැයි කීටෝනයකට ඔක්සිකරණය වෙන්න බෑ. H නෑනේ. H හිටියොත් නේ OH වෙන්න පුළුවන් වෙන්නේ. අපි කෙටි ක්‍රම ගියා දීලා තියෙන ඔක්සිකරණයට. එහෙනම් මෙයාට ආම්ලික මාධ්‍යයේ පර්මැංගනේට දැම්මත්, ඩයික්‍රොමේට දැම්මත්, PCC දැම්මත් මුකුත් නිරීක්ෂණයක් නැහැ. මොකද මේ කීටෝන ඔක්සිකරණය වෙන්න බෑ. කීටෝන
ඔක්සිකරණය විය නොහැක. එහෙනම් අපි දන්නවා ඇල්ඩිහයිඩයි කීටෝනයි අනිකුත් සංයෝග වලින් වෙන් කර හඳුනා ගන්න පුළුවන් බ්‍රේඩි ප්‍රතිකාරකය යොදාගෙන. බ්‍රේඩි දැම්මම කහතැමිලි අවක්ෂේප දෙන්නේ ඇල්ඩිහයිඩයි කීටෝනයි විතරයි. හැබැයි අපිට ඒකෙන් බෑ ඒ දෙන්න එකිනෙකින් වෙන් කර හඳුනා ගන්න. ඇල්ඩිහයිඩයකුයි කීටෝනයකුයි දෙකක් දුන්නොත් ඇල්ඩිහයිඩය කවුද කීටෝනය කවුද කියලා අපිට හොයාගන්න බෑ. හැබැයි අපිට පුළුවන් පර්මැංගනේට දාලා ඩයික්‍රොමේට දාලා මේ වර්ණ විපර්යාස මගින් ඇල්ඩිහයිඩයි කීටෝනයි වෙන් කර හඳුනා ගන්න. එහෙනම් මේ ඔක්සිකරණය යොදා ගන්න පුළුවන් ඇල්ඩිහයිඩ කීටෝන වෙන් කර හඳුනා ගන්න. අපිට හැබැයි හඳුනා ගැනීම පරීක්ෂණයක් ඉදිරියට දීලා තියෙන්නේ ටොලරන්ස් ප්‍රතිකාරකය මගින් රිදී කැඩපත ගෙන දීමෙන් වෙන් කර හඳුනා ගැනීම තමයි ප්‍රබලම පරීක්ෂණය විදිහට තියෙන්නේ. අපි ඊළඟට ඒක කතා කරමු. එහෙනම් ලියා ගන්න මේ ටික ඉක්මනට. හරි. අපිට මේ ඇල්ඩිහයිඩ කීටෝන ඔක්සිකරණය කරන්න. ඔක්සිකරණය වගේ ඇල්ඩිහයිඩ කීටෝන වෙන් කර හඳුනා ගන්න හොඳම ප්‍රතිකාරකය තමයි ටොලරන්ස් ප්‍රතිකාරකය කියන එක. ටොලරන්ස් ප්‍රතිකාරකය. ටොලරන්ස් ප්‍රතිකාරකය ගැන අපි ඉනෝගනික් වලත් කතා කරා. ඇමෝනියා එක්ක ඇමෝනිය සිල්ල නයිට්‍රේට් වලට තමයි ටොලරන්ස් ප්‍රතිකාරකය කියන්නේ. මෙතනදී හැදෙන සංඝ සංකීර්ණයක් AgNH3 දෙකක් මෙන්න මෙයාට තමයි ටොලරන්ස් කියන්නේ. මෙතන සිල්වර් ඉන්නේ ධන එක ඔක්සිකරණ අවස්ථාවේ. අපි දන්නවා විද්‍යුත් සංශ්ලේෂණයේ පහළ ඉන්න අයට පුළුවන් ලෝහය බවට ඔක්සිහරණය වෙන්න. මෙතන වෙන්නේ ධන එකේ ඉන්න සිල්වර් ආයනය සිල්වර් බවට ඔක්සිහරණය වෙනවා. එයා අවක්ෂේප වෙනවා. එතකොට මෙයා ඔක්සිකරණය වෙනවා කාබොක්සිලික් බවට HOH වෙනවා. එහෙනම් සිල්වර් තැම්පත් වෙන්නේ පරීක්ෂණ නලයක අපි මේ දේ කරෝතින් පරීක්ෂණ නලය තමයි බිත්තියේ තැම්පත් වෙන්නේ සිල්වර්. සිල්වර් තැම්පත් වුණාම මෙයා කැඩපතක් විදියට නිරීක්ෂණය වෙනවා. ඒකයි මේකට කියන්නේ රිදී කැඩපත කියලා. රිදී කැඩපත් පරීක්ෂාව කියලාත් මේකට කියනවා. එහෙනම් සිල්වර ඇමෝනිය සිල්වර් නයිට්‍රේට් දැම්මම නැත්නම් ටොලරන්ස් ප්‍රතිකාරකය දැම්මම රිදී කැඩපතක් ගෙන දෙන්නේ කවුද? ඇල්ඩිහයිඩ් විතරයි. කීටෝන වලට මේ දේ කරන්න බෑ. ඇයි? කීටෝන වලට ඔක්සිකරණය වෙන්න බෑ. ඒකින්ද ටොලරන්ස් ප්‍රතිකාරකයේ ඉන්න සිල්වර් ධන අයනයට ඔක්සිහරණය වෙන්න බෑ සිල්වර් බවට. දැන් මේකේ නිරීක්ෂණය. මෙන්න මේ ටොලරන්ස් ප්‍රතිකාරකයේ අපි ඒකින්ද කියනවා ඇල්ඩිහයිඩයි කීටෝනයි එකිනෙකින් වෙන් කර හඳුනා ගැනීමේ පරීක්ෂණයක් විදිහට යොදා ගන්න පුළුවන් කියලා. ටොලරන්ස් ප්‍රතිකාරකයත් එක්ක රිදී කැඩපතක් ගෙනත් දෙන්නේ කවුද? ඇල්ඩිහයිඩ විතරයි. ටොලරන්ස් ප්‍රතිකාරකය සමග රිදී කැඩපත මේ දේ දෙන්නේ ඇල්ඩිහයිඩ පමණි. ඊළඟට ඇල්ඩිහයිඩයි කීටෝනයි වෙන් කර හඳුනා ගන්න පුළුවන් ෆේලීන් ද්‍රාවණය දාලා. ෆේලීන් ද්‍රාවණයේ තියෙන්නේ කියුප්‍රික් ටාටරේට්. ෆේලීන් ද්‍රාවණය කියන්නේ කියුප්‍රික් ටාටරේට් වලට මේකේ ඉන්නේ එතකොට කොපර් ධන දෙක අයන. මේ කොපර් ධන දෙක අයන කොපර් ධන එක අවස්ථාවේ ඉන්න කොපර් ඔක්සයිඩේ බවට ඔක්සිහරණය වෙනවා. මෙයා ගඩොල් රතු අවක්ෂේපයක්. ඒ ගඩොල් රතු අවක්ෂේපය දෙන්නේ ඇල්ඩිහයිඩ විතරයි. ඇල්ඩිහයිඩේ කාබොක්සිලික් අම්ලය බවට ඔක්සිකරණය වෙලා ඔය නිරීක්ෂණය දෙනවා. හැබැයි කීටෝනයට ෆේලීන් ද්‍රාවණය දැම්මා කියලා කිසිම නිරීක්ෂණයක් නැහැ. එහෙනම් ෆේලීන් දැම්මම ගඩොල් රතු අවක්ෂේපයක් දීමනොත් අපට පුළුවන් ඇල්ඩිහයිඩයි කීටෝනය කෙනකින් වෙන් කර හඳුනා ගන්න. ඊළඟට කතා කරමු ඇල්ඩිහයිඩ් හා කීටෝන ඔක්සිහරණය. අපි මේක ඊයේ කතා කරා ඇල්ඩිහයිඩ් ඔක්සිහරණය වෙලා තමයි මොනවද? ඇල්කොහොල හැදෙන යටතේ කතා කරා ඒ වගේම ඇල්කේන හැදෙන යටතේ කතා කරා. එකක් තමයි සිං Hg සාන්ද්‍ර HCl සමග මේකට අපි නමකුත් කියනවා ක්ලෙමන්සන් ඔක්සිහරණය කියලා.
ක්ලෙමන්සන් ඔක්සිහරණය ඇල්ඩිහයිඩ් එකට සින්කේජී සාන්ද්‍රය Cl දැම්මොත් මොකද වෙන්නේ? මේ CO එක CH2 වෙනවා. ඔක්සිකරණාංකය අඩු වෙන හින්දා අපි කියනවා ඔක්සිහරණය. මොකද ඔක්සිජන් එක්ක බැඳලා ඉඳිද්දි ඔක්සිජන් එක ඍණ වෙන්නේ කාබන් දාන. හැබැයි හයිඩ්‍රජන් ආව කාබන්ගේ 2.5 විද්‍යුත් ඍණතාවය. එතකොට වෙන්නේ මොකද්ද? කාබන්ගේ විද්‍යුත් ඍණතාවය වැඩි හින්දා යාගේ ඔක්සිජන් අවස්ථාව ඍණ වෙනවා. මෙතන ගත්තොත් එහෙම ධන එකයි ඔක්සිකරණාංකය. මෙතන හයිඩ්‍රජන් 3ක් ඉන්නේ. ඍණ 3 අවස්ථාවටපත්. ඔක්සිහරණය. ඇල්ඩිහයිඩ් කීටෝන ඔක්සිහරණය වෙලා එතකොට සින්කේජී සාන්ද්‍රය Cl එක්ක ලැබෙන්නේ මොනවද? ඇල්කේන. මේක අපි ඇල්කේන නිෂ්පාදනය යටතේ කතා කරා. ඊළඟට ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් සෝඩියම් බෝරෝන් හයිඩ්‍රයිඩ් මගින් අපි ඊයේ කතා කරා. ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් සෝඩියම් බෝරෝන් හයිඩ්‍රයිඩ් මගින් ඔක්සිහරණයක් වෙනවා. මේක එක එක විදියට කතා කරා. ලිතියම් ඇලුමිනියම් ඩියුටරයිඩ් දාලා D2O දැම්මහම එක එක විදියට මේකත් කතා කරා. මේකේ CH3COOH වලට අපි දැම්මොත් ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් ජලය විතරක් මම දෙන්නම්. මොකද ඊයේ මම කතා කරා ඩියුටරයිඩ් දාලා D2O දාලා එක එක විදියට කතා කරා ඇල්කොහොල වලදී. ඒ කියන්නේ මෙතනදී හැම ඕන නැහැ. මේකට මෙයා දැම්මා සෝඩියම් බෝරෝන් හයිඩ්‍රයිඩ් දැම්මත් වෙන්නේ මොකද්ද? OH H වෙනවා. ඇල්කොහොල එන්නේ. මේකේ යාන්ත්‍රණයත් අපි ඊයේ කතා කරා. එහෙනම් ඔන්න ඔක්සිහරණයේ කොටසත් හරි කීටෝනයක් තිබ්බත් මේ වගේම තමයි. මෙතන CH3 එනවා. එතකොට ඇල්කොහොලයක් තමයි ගෙන දෙන්නේ. මේ කලින් කතා කරපුම කොටස් ටික. මෙතන කීටෝනයක් කරගන්න. ඇල්ඩිහයිඩ්ම ලියලා තියන්නේ ආයේ. මොකද ඇල්ඩිහයිඩයි කීටෝනයි දෙකම සින්කේජී සාන්ද්‍රය 100. ක්ලෙමන්සන් ඔක්සිහරණයේදී ඇල්කේන වෙනවා. ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් ජලය සෝඩියම් බෝරෝන් හයිඩ්‍රයිඩ් එක ජලයකට එක ගත්තොත් ඇල්කොහොල බවට තමයි පත් වෙන්නේ දෙකම. එයා ගන්න ප්‍රතික්‍රියාවක් සංගණන ප්‍රතික්‍රියා. සංගණන ප්‍රතික්‍රියා. මේකටම තමයි ඇල්ඩෝල් සංගණනය කියලා කියන්නේ. සංගණන ප්‍රතික්‍රියා දක්වන්න නම් අනිවාර්යයෙන්ම මේ ඇල්ඩිහයිඩ් කීටෝන වලට ඇල්ෆා හයිඩ්‍රජන් මේ ඇල්ෆා හයිඩ්‍රජන් පැවතිය යුතුයි. අපි බලමු දැන් මේ කවුද ඇල්ෆා හයිඩ්‍රජන් කියන්නේ කියලා. ඇල්ෆා හයිඩ්‍රජන් කියන්නේ මේ කාබොනයිල් කාබන් ඉන්නේ. කාබොනයිල් කාබන්ට බැඳුණු කාබන්ට කියනවා අපි ඇල්ෆා කාබන් කියලා. එහෙනම් මෙයත් ඇල්ෆා කාබන් කෙනෙක්. මෙයත් ඇල්ෆා කාබන් කෙනෙක්. මේ කාබන්ට යාවද කාබන් ඇල්ෆා කාබන් නම් වේ. යාවද කාබන්ල දෙන්නෙක් ඉන්නවා හැම වෙලාවෙම දෙපැත්තේ. එහෙනම් H හිටියොත් නම් නැහැ. හයිඩ්‍රජන් කෙනෙක් හිටියොත් නැහැ. මේ කාබන්ට බැඳලා ඉන්න හයිඩ්‍රජන්ලට අපි කියනවා ඇල්ෆා හයිඩ්‍රජන් කියලා. ඒතර මෙයා ඇල්ෆා කාබන් මෙයාට ඉන්න හයිඩ්‍රජන්ලට කියනවා ඇල්ෆා හයිඩ්‍රජන් කියලා. නම් මෙයාගේ ඇල්ෆා හයිඩ්‍රජන්ල 3 දෙනෙක් ඉන්නේ. මේ හැමෝම රවුන්ඩ් කරලා තියන අය ඇල්ෆා හයිඩ්‍රජන්. මේ ඇල්ෆා හයිඩ්‍රජන් ඔක්කොම ඇල්ෆා හයිඩ්‍රජන්. ඇල්ෆා කාබන් මේ ඇල්ෆා කාබන්ට බැඳුණු හයිඩ්‍රජන් ඇල්ෆා හයිඩ්‍රජන් වේ. පැහැදිලිද? එහෙනම් මේ ඇල්ෆා හයිඩ්‍රජන් ඉන්න මොන සංගණන ප්‍රතික්‍රියා දක්වන්න. විශේෂත්වය තමයි මෙම ඇල්ෆා හයිඩ්‍රජන් ආම්ලික වේ. මේ ඇල්ෆා හයිඩ්‍රජන් ආම්ලිකයි. ඒ කියන්නේ භස්මයක් දැම්මොත් ඒ හයිඩ්‍රජන් H+ විදියට ඉවත් වෙනවා. මෙයා
ඇල්ෆා හයිඩ්‍රජන් ආම්ලිකේ හින්දා අපි බස්මියක් දාපු ගමන් H+ ඉවත් වෙනවනේ. H+ බස්මිය OH- එක ප්‍රතික්‍රියා කරලා ඉවත් වෙනවා. එතකොට මෙතනින් හැදෙනවා නියුක්ලියෝෆයිල් එක. H+ ඉවත් වුණාම මෙතන ඍණ වෙනවා. එකසර ඉන්නවනේ. මෙයාට නියුක්ලියෝෆිලික ප්‍රතික්‍රියා දක්වත හැකියි. එහෙම තමයි මේකේ වෙන්නේ. මම මුලින්ම දෙන්නම් ඔයගොල්ලන්ට පොඩි වැඩක්. මම මේ ලියන සංයෝගවල ඕගොල්ලෝ ලියන්න ඇල්ෆා කාබන් ඉන්නවා නම් හරියක් දාන්න, ඇල්ෆා හයිඩ්‍රජන් ඉන්නවා නම් හරියක් දාන්න, නැත්නම් වැරදි ලකුණු දාන්න. මම මේ ලියන සංයෝගවල ඇල්ෆා කාබන්, ඇල්ෆා හයිඩ්‍රජන් ඉන්නවද නැද්ද කියලා හරි වැරදි දාන්න ඉක්මනට. නෝට් එක ලියාගෙන ඇල්ෆා කාබන්, ඇල්ෆා හයිඩ්‍රජන් ඉන්නවද කියලා දාන්න. පළවෙනි එක ගත්තොත් කාබනයිල් කාබන්ට බැඳුණු කාබන් නැහැ. එහෙනම් ඇල්ෆා කාබන් නැහැ. එහෙනම් කොහොමත් ඇල්ෆා කාබන් නැත්නම් ඇල්ෆා හයිඩ්‍රජන් කොහොමත් නැහැ. මෙතන ඇල්ෆා කාබන් ඉන්නවා. ඒ කාබන් වලට හයිඩ්‍රජන්ලත් ඉන්නවා. එහෙනම් ඒකේ ඇල්ෆා කාබන් ඇල්ෆා හයිඩ්‍රජන් ඉන්නවා. ඇල්ෆා හයිඩ්‍රජන් ඉන්නවා නම් සංගණනය පුළුවන්. මෙතන මෙයාට මෙතන කාබන් කෙනෙක් ඉන්නවා. ඇල්ෆා කාබන් ඉන්නවා. හැබැයි ඊතර හයිඩ්‍රජන් නැහැ. හයිඩ්‍රජන් එක වෙනුවට තමයි මෙයා සම්බන්ධ වෙලා තින්නේ නේද? මෙතනත් ඇල්ෆා කාබන් ඉන්නවා. හැබැයි ඉන්නේ CH3 කොටස්. R කාණ්ඩේ ඉන්නේ. හයිඩ්‍රජන්ලා නැහැ. මේ පැත්තේ කොහොමත් ඇල්ෆා කාබන් නැති හින්දා ඇල්ෆා හයිඩ්‍රජන් කොහොමත්. මොකද ඇල්ෆා කාබන්ට බැඳුණු හයිඩ්‍රජන් තමයි ඇල්ෆා හයිඩ්‍රජන් වෙන්නේ. හරි නේද? දැන් මේ සංයන ප්‍රතික්‍රියාව වෙන්න නම් අර ඇල්ෆා හයිඩ්‍රජන් ඉන්න ඕන. මේක වෙන්න අනිවාර්යයෙන්ම මේ ඇල්ෆා හයිඩ්‍රජන් ඉන්න ඇල්ඩිහයිඩ් එක හරි කීටෝන එකට හරි අපි මාධ්‍යයට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා තියනවා. මෙයාට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම මොකද වෙන්නේ? මම ව්‍යුහය අඳින්නම්. මේ එක ඇල්ෆා හයිඩ්‍රජන්ගේ හයිඩ්‍රජන් කෙනෙක් මොකද වෙන්නේ? H+ විදියට ඉවත් වෙනවා. මෙයා හිතන්නකෝ මේ තුන් දෙනාම ඇල්ෆා හයිඩ්‍රජන්ලනේ. OH- එනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ. එයා කරන්නේ මේ H+ කෙනෙක්ව ගන්නවා. එතකොට මෙතනින් හැදෙන්නේ මොකද්ද? CH2CO. මෙන්න නියුක්ලියෝෆයිල් එකක් ඇති වෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කරපු ගමන් මාධ්‍ය නියුක්ලියෝෆයිල් එකක් ඇති වෙනවා. සංගණන ප්‍රතික්‍රියා කියන්නේ මේක ස්වයං සංගණනය කියලා කියනවා. ඒ කියන්නේ මේ හැදෙන කෙනා එයාගේ ණයට පහර දෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම එතනින් හැදෙන නියුක්ලියෝෆයිල් එකට පුළුවන් මෙතන කාබන් වලට පහර දෙන්න. අපි කතා කරමු නියුක්ලියෝෆිලික ආකාරයට ප්‍රතික්‍රියා දක්වන එයාගේ සංයෝග වලට. ඒක තමයි සංගණන ප්‍රතික්‍රියා කියන්නේ. මේ හැදෙන නියුක්ලියෝෆයිල් එයාගේ කට්ටියටම පහර දීලා සංයෝග හදන එක. එතකොට මෙතන සංගණන ප්‍රතික්‍රියා වලදී මේ හැදෙන නියුක්ලියෝෆයිලය ස්ථායි. මෙම නියුක්ලියෝෆයිලය ස්ථායි වේ. ඒ කියන්නේ මෙයා මේ විදිහට හැදීම සිද්ධ වෙනවා. ඒ ස්ථායි බව මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්කෝ. මෙන්න නියුක්ලියෝෆයිලය මෙයා ස්ථායි බව පැහැදිලි කරන්න ගියොත් කොහොමද වෙන්නන්නේ? සම්ප්‍රයුක්ත ව්‍යුහ මගින්. අපි සම්ප්‍රයුක්ත ව්‍යුහ කතා කරේ කොහොමද? එකසර බන්ධන කරනවා බන්ධන එකසර වෙනවා. අපේ කෙලි ක්‍රමයට යනවා. එහෙනම් මෙන්න එකසර බන්ධන කරා මෙන්න බන්ධන එකසරක. එහෙනම් මෙතනින් සම්ප්‍රයුක්ත ව්‍යුහයක් ඇති වෙනවා. T H H චිත්ත බන්ධන. ඔව්. එහෙනම් මේක ස්ථායි. එහෙනම් මෙතනින් සංගණන ප්‍රතික්‍රියාව වෙන්නේ කොහොමද?
මේ හැදෙන නියුක්ලියෝෆයිලය එයාගේම තව අණු වලට පහර දීලා වෙන ඵලගෙන දෙනවා. අපි එන ඊළඟ පියවරේදීනට ඒක කතා කරමු. නෑ ඉක්මනට මේ ටික සටහන් කරගන්න. හරි. එහෙනම් සංගරණ ප්‍රතික්‍රියාව වෙන්න නම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙන්න ඕන. එතනින් නියුක්ලියෝෆයිලයක් හැදෙනවා. මේ නියුක්ලියෝෆයිලය කියන්නේ එයාගේ කෙනෙක්ටම එයා පහර දෙනවා. එයාගේ තව ඉන්න ඇල්ඩිහයිඩ් අණුවකට පහර දෙනවා. එතන කාබන් ධන ඉන්නේ. ඒතර මෙතන CH2 එතන නියුක්ලියෝෆයිලයක් COOH මෙයා කරන්නේ මෙතනට පහර දෙනවා. එතකොට මෙයා මෙතනින් ඉවත් වෙනවා. ඒතර ලැබෙන්නේ මොකක්ද? CH3CO minus මේ H එක මන් දානවා පහළට. මේකෙන් මෙතන සම්බන්ධයි. CH2 COOH මෙයා කරන්නේ අර මෙතනින් ඉවත් වෙච්ච H+ තිබ්බනේ ඇල්ෆා හයිඩ්‍රජන්. ඒ හයිඩ්‍රජන් එක H+ අරගෙන එයා අවුරුද්ද වෙන්නේ CH3 COH H2 COOH මෙන්න සංගණන පදේ. මේක ඕන I2 එක්ක රත් කරාම OH යාවත කාබන්ගේ H අඩතනින් ගිහලා දිත්ත බන්ධනයක් හැදෙනවා. පැහැදිලි නේද? එහෙනම් මේක ලියා ගන්න ඉක්මනට. සංගණනේ තේරුණාද හොඳටම? එහෙනම් මම දෙනවා ඔන්න ඇල්ඩිහයිඩයක්. මේ ඇල්ඩිහයිඩය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මාධ්‍යයේ දී ගෙන දෙන සංගණන ඵලය ගන්න බලන්න තනියම. සංගණන ඵලය ලියන්නේ ඉක්මනට. යාන්ත්‍රණය ලියනම ගන්න මුලින්. නියුක්ලියෝෆයිලය බලන්න කවුද හැදෙන්නේ? පහර දුන්නාම එන්නේ මොන වගේ කෙනෙක්ද? ඉක්මනට ලියන්න සංගණන ඵලය. මේක පරිවර්තනවල එක පියවරක් විදිහට ගත හැකියි. මේකෙන් දෙගුණ වෙලා නෙන්නේ. පැහැදිලිද? මං ඊයේ ඒගොල්ලන්ට පරිවර්තනය දීලා තිබ්බ අපේ හැමදාම පරිවර්තනයකුයි ඉනෝවනයකුයි සාකච්ඡා කරන ගෲප් එකේදී මෙන්න මේ සම්බන්ධ පරිවර්තනයක් තමයි ඊයේ දුන්නේ. මුලින්ම කරන්න ඕන දේ තමයි මෙතනින් නියුක්ලියෝෆයිල් එක ගන්න. හරියට එකපාරම ලියන්න පුළුවන් වෙන්න ඕන. අපි මුලින්ම මෙතන නියුක්ලියෝෆයිල් අරන් ඉමුකෝ. මෙතන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මහම එන්නේ මොකක්ද? මෙතන මේ H එක ඉවත් වෙනවා. මෙතනින් තමයි නියුක්ලියෝෆයිල් එන්නේ. මේක තමයි හැදෙන්නේ. මෙයාම ඊට පස්සේ කරන්නේ මෙයාගේ මේ O එකකට පහර දෙනවා. ලෝ H එකට මේ CH3 C මෙයා කරන්නේ මෙතනට නා කැඩෙනවා. ලැබෙන්නේ මොකක්ද? CH3 CH3 මේ O එකේ OH වෙනවා. මේ H එක මම පහළට දාන්න. මෙතනින් දිගට සම්බන්ධ වෙනවා. C හොඳට බලන්න C CH3 දෙකක් අංශ දාන විදිහට COH. එහෙනම් මේකට මෙන්න CH3 කොටස් දෙක. මේක වර්ධින තැන. ඒ කාබන්ට තමයි CH3 කොටස් දෙකයි COH කියන්නේ. එහෙනම් මෙන්න අවසාන ඵලය. මේක I2 එක්ක රත් කරොත් මේ OH එක යාපද කාබන්ගේ ඉන්න H කෙනෙක් එක්ක ගිහිල්ලා දිත්ත බන්ධනය හැදෙනවා. මේක I2 එක්ක රත් කරොත් වෙන්නේ මේ OH එක මේ H එක්ක ගිහිල්ලා දිත්ත බන්ධනයක් හැදෙනවා මෙතන. ඔන්න ඒකත් ලියා ගන්න. මෙයා I2 එක්ක රත් කිරීම දාලා මෙතන දිත්ත බන්ධනයක් දාලා ලියා ගන්න. මේක පරිවර්තනවලදී ඕගොල්ලන්ට එක පියවරක් විතර ගත හැකියි. මෙන්න මෙයාට කෙලින්ම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාපු ගමන්
මෙයාම ලැබෙනවා කියලා එක පියවරක් විදියට පරිවර්තන වල යොදා ගන්න පුළුවන්. මේ ඇල්ඩිහයිඩේ මේ සංගණන ඵලය. ඕනනම් තව සංගණන වෙන්න පුළුවන්. මෙතන ඉන්න ඩෙල්ටා ධන කාබන්ට නැවත ආයෙ මෙයාට පහර දෙන්න පුළුවන්. නැවත දිගට සම්බන්ධ වෙවි යන්න පුළුවන්. හැබැයි අපේ නිර්දේශය අපි කතා කරන්නේ දෙකක් සම්බන්ධ වීම ගැන විතරයි. එහෙනම් ඊළඟට ඔයගොල්ලෝ තනියම මෙන්න මේ සංයෝගයට ලැබෙන්න පුළුවන් සංගණන ඵල කීයක් තියෙනවද කියලා බලන්න. මෙයා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මහම සංගණන ඵල මොනවද හැදෙන්න පුළුවන් කියලා බලන්න. මම උදව්වක් කරන්නම්. ඇල්ෆා හයිඩ්‍රජන් ඕනනම් මෙතනින් ඉවත් වෙලා එක නියුක්ලියෝෆයිල් එකක් ඇති වෙන්න පුළුවන්. ආයෙ ඕනනම් මෙතන ඇල්ෆා හයිඩ්‍රජන් කෙනෙක්ගෙන් ඉවත් වෙලා තව නියුක්ලියෝෆයිල් එකක් හැදෙන්න පුළුවන්. ඒ හැදෙන නියුක්ලියෝෆයිල් දෙකටම මේ කාබන්ට පහර දෙන්න පුළුවන්. ලියන්න බලන සංගණන ඵල. අහන්න පුළුවන් සංගණන ඵල කීයක් ලැබෙන්න පුළුවන්ද කියලා. එහෙනම් නියුක්ලියෝෆයිල් දෙකක් ඇති වෙන්න පුළුවන් මේ දෙක. ලියන්න ඉක්මනට. මෙතන කොහොමද ඵල දෙකක් එන්නේ? එක නියුක්ලියෝෆයිල් එක මෙතනින් ඉවත් කරලා ඇති වෙනවා ඇල්ෆා හයිඩ්‍රජන් කියන්නේ. ආයෙ මෙතනින්. ඔන්නම නියුක්ලියෝෆයිල් එක ලියන්නම්කෝ. CH3 CH මෙහෙම එකක්. ආයෙ ඔන්න මෙතනින් උත් ඇති වෙන්න පුළුවන්. මෙයා එතකොට මෙතනට පහර දුන්නාම මොකද වෙන්නේ? CH3 CH2 COH CH3 අතර එනවා. මෙතනින් සම්බන්ධ වෙනවා CH CH3 C double O. මෙතනින් ඕනනම් ආයෙ නියුක්ලියෝෆයිල් එකක් ගතේ CH3 CH2 CO CH2 මෙයාගෙන් මෙයා පහර දෙත හැම එතනට එතකොට එනවා CH3 CH2 COH CH3 පහරට දැම්මා මෙතනින් තමයි සම්බන්ධ වෙන්නේ. එතකොට CH2 CO CH2 CH3 පැහැදිලිද? එහෙම Tamanටම අල්ල ගන්න පුළුවන් වෙනකොට සංගණන බල කීයක් ලැබෙන්න පුළුවන්ද? මෙතන ඉන්න සංගණන බල දෙකක් ලැබෙන්න පුළුවන්. මම කිව්වොත් එහෙම එතනැල්. එතනැල් කියන්නේ දන්නවනේ. එතනැල් ඇල්ඩිහයිඩ් එක කාබන් දෙකේ. CH3COOH තමයි එතනැල් කියන්නේ. එතනැල් හා ප්‍රොපනෝන්. ප්‍රොපනෝන් කියන්නේ මොනවද? ඕන් ප්‍රොප් කියන්නේ කීටෝන. ප්‍රොප් කියන්නේ කාබන් 3 කීටෝනයක්. මෙන්න මෙයා. මෙන්න මේ දෙන්නගේ මිශ්‍රණයකට ඡාරයක් යෙදූ විට ලැබෙන සංගණන පද මට මුලින් ඕගොල්ලෝ කියන්න බලන්න මේ දෙන්නගේ මිශ්‍රණයෙන් ලැබෙන්න පුළුවන් සංගණන පද කීයක් තියෙනවද? මෙයාගෙන් ඇති වෙන්න පුළුවන් නියුක්ලියෝෆයිල් එක CH2 එයාට පුළුවන් මෙයාට පුළුවන් මෙයාට පහර දෙන්නත් පුළුවන් මෙයාට පහර දෙන්නත් පුළුවන් මෙයාට පුළුවන් CH3 COOH ට පහර දෙන්න ඒ වගේම CH3 CO CH3 ට පහර දෙන්න මෙයාගෙන් ඇති වෙන්න පුළුවන් මේ කියන නියුක්ලියෝෆයිලය එයාටත් පුළුවන් ඔය දෙන්නට පහර දෙන්න CH3 COOH ට පහර දෙන්නත් පුළුවන් එයාගෙම කෙනෙක්ට පහර දෙන්නත් පුළුවන් පළ හතරක් ලැබෙන්න පුළුවන් මේ දෙන්න එකිනෙකට වෙනස් වුණාම හයක් වෙනවා පැහැදිලි නේද